ඔව් ABCD සහ EFGH අතර සම්බන්ධ කරන්න කියලා කියනවා. ඔව් තිත්ඥා සමුද්‍රකය කියන්නේ මොන මුද්‍රකයක්ද? ඔව් අපිට කියන්න පුළුවන් ഘോഷාකාරී මුද්‍රකයක් කියලා කියන්න පුළුවන්. ඔව් චලින් මට කියන්න දෙවෙනි එකට උත්තරේ මොකක්ද කියලා? ඔව් ලේස මුද්‍රණ යන්ත්‍රය මොනවද පාවිච්චි කරන්නේ? ඔව් වියලි තීන්තාංශු තමයි පාවිච්චි කරන්නේ. වියලි තීන්තාංශු ස්වංක්‍රීය ටෙල නෙමෙයි පුතේ. ස්වංක්‍රීය ටෙල යන්ත්‍රවල ලේස පාවිච්චි කරන එක මිලෙන් අධිකයි. ඒක නිසා සාමාන්‍යයෙන් ලේස මුද්‍රක යන්ත්‍ර පාවිච්චි කරන්නේ නැහැ පුතේ. right C තීන්ත විහිදු මුද්‍රකය කියන්නේ ද්‍රව තීන්ත පාවිච්චි කරනවා. එනිසා තාප මුද්‍රකය අපිට කියන්න පුළුවන් ස්වංකීය ටෙල යන්ත්‍රවල පාවිච්චි වෙනවා කියන එක පබසරගේ උත්තර ටික හරි පුතේ. අපි ඊළඟ එකට යමු. පහත දැක්වෙන අවස්ථා සඳහා යොදා ගන්නා වඩාත් සුදුසු නියමමය දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය සඳහන් කරන්න කියලා අහනවා. නියමමය කියලා කියන්නේ භෞතික මාධ්‍යයන් පාවිච්චි කරනවා නම් මොනවද අපි පාවිච්චි කරන්න ඕනි කියලායි අහන්නේ. ඔව් කාමරයක් තුළ ඇති ස්ථානීය ප්‍රදේශ ජාලයක පරිගණක සම්බන්ධ කරන්න මොකද්ද වඩාත්ම සුදුසුම පුතාලා හිතන විදියට? කාමරයක් තුළ තියෙන ස්ථානීය ප්‍රදේශ ජාලයක පරිගණක සම්බන්ධ කරන්න අපි පාවිච්චි කරන භෞතිකව අපි පාවිච්චි කරන්න පුළුවන් මොනවද සම්ප්‍රේෂණ මාධ්‍ය කියලා යහන්නේ. ඒ කියන්නේ කේබලයක්නේ. ඒතර මොනවද වෙන්න ඕනේ? චලනි ඔව් අපි පබසරගේ උත්තර වලින් ගියොත් දිත්ව ඇඹරි කම්බි යුගල කියලා තියෙනවා හරි පුතේ. පළවෙනි එකට එන්නේ කාමරයක ඇති අපි කියනවා ස්ථානීය ප්‍රදේශ ජාලවලදී ඇඹරි කම්බි යුගල තමයි අපි පාවිච්චි කරන්නේ. CCT වලදී මොනවද පාවිච්චි කරන්නේ කියලා අහලා තියෙනවා. සමාක්ෂක කම්බි තමයි පාවිච්චි කරන්නේ. නැත්නම් අර ටීවී කේබල් කියලා කියන්නේ අපි ඒක තමයි පාවිච්චි කරන්නේ. නවීන දුරකථන ජාලවලට වෙනකොට අද ප්‍රකාශ තන්තු පාවිච්චි වෙනවා. ඒතර C වලට එන්න ඕනේ පුතේ ප්‍රකාශ තන්තු කියන එක. විද්‍යුත් බාධක සහිත ස්ථානයේ කෙටි දුරදත්ත සම්ප්‍රේෂණය සඳහා පුතාට කැමති එකක් ගන්න පුළුවන් ප්‍රකාශ තන්තු සමාක්ෂියොත් ආවරණය කළ ඇඹරි කම්බි යුගල කියලා තියෙනවා. අපි shielded හරි. ඒතර පබසර එකේදී අන්තිම එකේදී පොඩ්ඩක් ඒකේ තියෙන උත්තරේ එක චෙක් කරන්න පුතේ. ඒකේ ඇඹරි යුගල නෙමෙයි ඒක අපි ඇඹරි කම්බි යුගල තමයි වැසුණු කියන එක තියෙන්නේ. පුතාගේ මම හිතන්නේ ඒක උත්තරේ හරි D එකට. ඒකට සමාක්ෂයොත් කිව්වත් ප්‍රකාශ තන්ත්‍ර කිව්වත් හරි පුතේ D එකට. ඔව් සර් වැසුණු කියලා තියෙන්නේ. වැසුණු කියලා තියෙන්නේ හරි හරි. එතකොට උත්තරේ හරි පුතේ. right
රතු කොළ නිල් වර්ණ පිළිවෙලින් 50 153 204 අනුපාතයෙන් මිශ්‍ර කර නිල් වර්ණය සාදයි නම් RGB පරිගණකයේ නිරූපණය කර ෂඩ්දශමයේ අගයන් ලෙස දක්වන්න කියලා කියනවා. එතකොට අපි පරිවර්තනය කරන්න ඕනේ 50 53 සහ 204 50 53 සහ 204 කියන එක පරිවර්තනය කරන්න RGB වලට. පබසරගේ හරි උත්තරේ චලනි මට කන්වර්ට් කරලා දෙන්න එක අංකයක් ඔව් මට 204 කන්වර්ට් කරලා දෙන්න 204 කියන එක ෂඩ් දශමීය සංඛ්‍යාවක් විදිහට පරිවර්තනය කළා මට උත්තරේ වන්න පුතේ ඉක්මනට ඔව් චලනි පුතා ඔයා කතා කරන එක මට ඇහෙන්නේ නැද්ද? පුතේ පොඩ්ඩක් කතා කරන්න බල. කලින් දවසෙත් ඕක වුණා දුවගේ කේදී. පබසරට කතා කරන්න පුළුවන්. ඒකයි වැඩේ. එනකොට පටන් ගද්දි එනවා අර මයික් එකේ ඔව්. ඒ මියුට් කරන්න එන තැන එන ඕවර් ඉන් ද ඉන්ටර්නෙට් දා ඒ ක්ලික් කරොත් තමයි හරියන්නේ. නෑ ඒත් මට ask to unmute කරපුවාම එන්න ඕනේ පුතේ. හරි කමක් නෑ චන්ලිට එහෙම ටයිප් කරන්න පුළුවන් කලින් වගේම අපි ඉතුරු ටික කන්ටිනියු කරගෙන යමු. ඔව් චලනි මට උත්තරේ වෙන්නේ නැහැ තාම. මම කිව්වේ 204 කියන එක පොතේ ෂඩ් දශමයේ අගයක් විදිහට දක්වන්නේ කියලා. පබසරගේ උත්තර දෙක ටික හරි පොතේ.
right අපි ඊළඟ ප්‍රශ්නට යමු මොකද කරන්න ඕනේ මේක 204 බෙදන්න ඕනේ කීයෙන්ද ඔව් 16න් බෙදන්න ඕනේ පුතාලා 204 16න් බෙදුවොත් ඔව් කීයක් දෙන්නේ 12යි ඉතිරි 12යි නේ 12යි ඉතිරි 12යි අය ඉතින් 16න් බෙදුවත් ඒකම තමයි 16 කර බිංදුවයි ඉතිරියේ 12යි. ඒ කියන්නේ 12 12 12 12 කියන්නේ C C 16. එච්චර අමාරු එකක් නෙමෙයි. චලනීයව අමාරු නම් තව ටිකක් ප්‍රැක්ටිස් කරන්න වෙයි. හොඳයි. මං අනෙක් ඒවල උත්තර පස්සේ කතා කරමු. මම හිතන්නේ චලනීය ටික කරන්න ඕනේ නැත්නම් තේරුම් ගන්න අපරාධයි. right. හත්වෙනි එක ABC තුඩුවලින් ලබා දෙන සියලු ආදාන සම්බන්ධතා සඳහා ලැබෙන ප්‍රතිදානය D සත්‍යතාව මගින් දක්වන්න කියලා කියනවා. ඒතර මෙතන තියෙනවා ABC D තමයි ප්‍රතිදානයේ විදිහට ගත්තොත් මේ ABC වලට මොනවද වෙන්නේ කියන එකයි අහන්නේ. හරි. ABC වලට වෙන්නේ මොකද්ද කියන එකයි අහන්නේ. එතකොට අපි දන්න පුතේ මේකේ ඉන්න ඕනේ A B C ඒකට අනුව තමයි B මොකද්ද කියලා එන්න ඕනේ. ඒතර මේකේ බිංදු 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 බිංදුව බිංදුව 1 බිංදුව 1 බිංදුව ඊට පස්සේ බිංදුව 1 1 ඊට පස්සේ 1 බිංදුව බිංදුව 1 බිංදුව 1 1 1 බිංදුව අපි 1 1 1 1 ඔය විදිහට එන්න ඕනේ. ඊට D වලට මොනවද වෙන්නේ කියලා අහන්න. මේක AND ගේට්ටුවක්. ඒ නිසා අපි දන්නවා මෙතනදී එන්න ඕනේ දේ තමයි මෙතනදී A.B හරි A.B මේ පැත්තෙන් එනවා C මෙතනින් එනවා. ඒ කියන්නේ D කියලා කියන්නේ ඇත්තටම ඔව් A.B.C එහෙනම් මට කියන්න D වලට මොනවද එන්න ඕන උත්තර කියලා පුතාලා මොකද වෙන්නේ ගුණිතයනේ දැන් මේ ඔක්කොගේම ගුණිතය ගත්තොත් මේක බිංදුවයි මේකත් බිංදුවයි ගුණිතේ බිංදුව බිංදුව එකක් හරි තිබ්බොත් ගුණිතේ බිංදුව වෙනවා එහෙනම් අවසානයේ උත්තරේ ඔක්කොම එක වෙන්නේ මේ අන්තිම එකේදී විතරයි right හොඳයි පුතේ පබසරගේ උත්තරේ එවල තියෙන එක හරි පුතේ අටවෙනි එක අපි අටවෙනි එකට යමු තැටි ප්‍රතිභාගීකරණය අවශ්‍ය වන සහ නොවන මෙහෙයුම් පද්ධති පවතී මෙම ප්‍රකාශයට ඔබ එකඟ වන්නේද ඔබේ පිළිතුරට හේතු දක්වන්න ඒක ටිකක් හරියට තේරෙන්නේ නැහැ මේ ඒක ටිකක් කියලා දෙන්න සර්. හරි පුතේ. ප්‍රතිභාගීකරණය කියලා කියන්නේ මොකක්ද ඉස්සෙල්ලාම කියන්නේ? අපි නෝට් එකට යමු මම පුතාලට නෝට් එකෙන්ම එක කතා කරන්න. අපි ප්‍රතිභාගීකරණය කියන එකට ගියොත්
ඔව් ඩීෆ්‍රැග්මන්ටේෂන් කියලා කියන්නේ මේ කොටස් වෙන් කරගත්තට පස්සේ දැන් අපි මුලින් කතා කරන මම මුලින් ඉඳන් ගියොත් මේකේ ආකෘතිකරණය කියලා එකක් තියෙනවා. ඊට පස්සේ පංගු බෙදීම කියලා තියෙනවා. මම එතනින්ම ගියොත් මුලින්ම අපි සාමාන්‍යයෙන් කරන්නේ දෘඩ ඩිස්කයක් ගත්තාම ඒක පංගු වලට බෙදනවා. මේ පංගු වලට බෙදනවා කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් දෘඩ තැටියක් ගත්තට පස්සේ කිසිම බෙදීමක් නැතුව එන්නේ. ඒක අපි වෙන් කරගන්නවා CD විදිහට. අපි කියනවා partitions කියලා. හරි? මේක පංගු බෙදනවා. ඒකේ හේතුව තමයි අපිට CD කියන වෙන වෙනම වෙන් කරගන්න හැකියාව තියෙනවා. සියලුම ඉඩම අපි පාවිච්චි කරන්නේ නැතුව ක්‍රමානුකූලව ගොනු තැම්පත් කරන්න අපිට මේ දේ කරන්න පුළුවන්. සමහර වෙලාවට අපි මෙහෙයුම් පද්ධතියෙන් භාගත කිරීමේදී නැත්නම් අපි ඉන්ස්ටෝල් කරද්දී කොහොමත් අපිට මේ පංගු වලට බෙදන්න සිද්ධ වෙනවා. එහෙනම් හේතු කීපයක් තියෙනවා. එකක් තමයි දේවල් වෙන් කරගන්න අපිට පුළුවන් පංගු බෙදන්න. එහෙම නැත්නම් මෙහෙයුම් පද්ධතියෙන් එකකට වඩා අපි ස්ථාපනය කරනවා නම් ඒකත් එක හේතුවක්. උදාහරණයක් Windows සහ Linux මෙහෙයුම් පද්ධති දෙකම එකම පරිගණකයකට දාන ඒත් අපිට පංගු බෙදන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ මෙහෙයුම් පද්ධතියේ සමහර අවශ්‍යතාවවලදී මේ පංගු බෙදීම සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ඒතර පංගු බෙදන්නේ ඒක නිසා. දැන් පංගු බෙදුව පළියට අපිට වැඩ කරන්න බෑ. අපි ඒක ආකෘතිකරණය කරන්න ඕනේ. ෆෝමැට් කරන්න ඕනේ. ෆෝමැට් කරනවා කියලා කියන්නේ මේ පංගු බෙදුවට පස්සේ දත්ත තැම්පත් කරන්න පුළුවන් විදිහට කුඩා කුඩා කොටස් වලට අපි වෙන් කරන්න ඕනේ. දෘඩ තැටිය. අපි කියනවා ආකෘතිකරණය කරනවා කියලා. මේකෙදි මේ කුඩා කොටස් වලට අපි කියනවා සෙක්ටර්ස් කියලා. මේ කුඩා කුඩා කොටස් වල තමයි අපි දත්ත තැම්පත් කරන්නේ. ඉතින් ප්‍රශ්නේ වෙන්නේ ටික කාලයක් අපි දත්ත මේ විදිහට තැම්පත් කරගෙන යද්දී මොකද දත්ත දානවා මකනවා වුණාම අපි වැඩසටහනක් අපි තැම්පත් කරන්න ගියාම එක ළඟ ඉඩ මදි වුණොත් ඒක ලියවෙන්නේ තැන් වලදී. ඒතර මේ දෘඩ තැටියේ තැන් වල තියෙන එකට තමයි අපි ඔය ඛණ්ඩනය වීම කියලා කියන්නේ. එහෙම නැත්නම් ෆ්‍රැග්මන්ට්ස් කියලා කියන්නේ. හරි? එතකොට මේ අපේ තියෙන ගොනුවක් තැන් වල කැඩිලා තිබුණාම මේක කියවන්න ගියපුවම කරදරයි. ඒ සඳහා වැඩි කාලයක් ගත වෙනවා. සමහරට අපි කියන කම්පියුටර් එක ගොඩක් ස්ලෝ වෙනවා කියලා ටික කාලයක් යද්දී. එක හේතුවක් මේක තමයි. ඒක නිසා අපි ප්‍රතිභාගීකරණය කරනවා මේ වෙන් තියෙනවා එකට එකතු කරන්න අපි උත්සාහ කරනවා. මෙන්න මේ ක්‍රියාවලිය ඇත්තටම අපිට අවශ්‍ය වෙන්නේ Windows මෙහෙයුම් පද්ධතිය වලට විතරයි. හරි Linux වගේ මෙහෙයුම් පද්ධතියක් ගත්තාම මේ විදිහට නෙමෙයි වෙනස් කරන්නේ. හරි සාමාන්‍යයෙන් ඒකේ ගොනු තැම්පත් කරද්දී වැඩි ඉඩක් පාවිච්චි කරගන්නවා. ඊළඟ ගොනුව තැම්පත් කරන්නේ ඊට දුරින්. ඒක නිසා මුල් ගොනුවේ ප්‍රමාණය විශාල වුණත් එකම තැන තැම්පත් කරන්න පුළුවන් ගොඩක් වෙලාවට. හරි. ඒ නිසා මේ විදිහට අර තැන් වල ලියවෙන්න තියෙන අවස්ථා ගොඩක් අඩුයි Linux මෙහෙයුම් පද්ධතීන් වලදී. හරි. ඒක නිසා වෙනමම අපිට මෙහෙයුම් පද්ධතියදී මේ ප්‍රතිභාගීකරණය කියලා වෙනම වැඩසටහනක අවශ්‍යතාවය අවශ්‍ය වෙන්නේ නැහැ Linux වගේ මෙහෙයුම් පද්ධතියකින්. ඒතර විභාගදී මේක අහලා තියෙන්නේ ඔව් තැටි ප්‍රතිභාකරණ අවශ්‍ය වන සහ නොවන මෙහෙයුම් පද්ධති පවතී. මෙම ප්‍රකාශයට ඔබ එකඟ වන්නේද? ඔව් අපිට එකඟ වෙනවා. මොකද හැම මෙහෙයුම් පද්ධතියකටම මේ ප්‍රතිභාගීකරණය අවශ්‍ය නැහැ. උදාහරණයක් කිව්වොත් Linux මෙහෙයුම් පද්ධතියේදී වැඩි අමතර ඉඩක් වෙන් කරන නිසා මේ අවශ්‍යතාවයක් නැහැ කියන එක තමයි පුතාගේ පිළිතුර වෙන්න ඕනේ. පබසර එකට හරියට උත්තරේ එවලා තියෙනවා. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. 9 වෙනි එක පබසර හරිද උත්තරේ? පබසර හරි සර් ටිකක් විතර හරි. හොඳට කියවන්න පොතේ. ඒක එකපාර තේරෙන්නේ නැහැ. මොකද වෙනදී අපි අවබෝධ කරගන්න ඕනේ වැඩිපුර කියවද්දී තමයි ඒක දැනගන්න වෙන්නේ අත්‍තරම මොකද්ද වෙන්නේ කියලා. දර ප්‍රතිභාගීකරණය කියන එක දත්ත තැන් වල ලියවෙන එකට එකතු කරන්න තමයි අපි මෙහෙයුම් පද්ධතිය උපයෝගිතා වැඩසටහන් පාවිච්චි කරන්නේ. ඒක හැම එකටම අවශ්‍ය නැහැ කියන එක තමයි මෙතනදී කියන්නේ. හරි. මං කිව්වා අර කුඩා කොටස් වලට වෙන් කළ දත්ත තැම්පත් කරනවා කියලා. ඒතර සාමාන්‍යයෙන් Linux මෙහෙයුම් පද්ධතිය වැඩි ඉඩක් තියාගන්න. කියන්නේ ඒ ගොනු
තැන්පත් කරදී එකම තැනක නෙමේ තියන්නේ. ඒක නිසා මේ අවශ්‍යතාවය අඩු වෙනවා කියලා අපි කියයි. හොඳයි. වදන් සැකසු මුද්දකාගේ සකස් කර ලේඛනයක ශබ්ද නිදිය භාවිතා කළ යුතු අවස්ථාවේදී එය යොදා ගන්නා පියවර. ඔව්. මේ ශබ්ද නිදිය කියන එක සිංහල වචන ගොඩක් අය දන්නේ. තෙසෝරස් කියන්නේ සාමාන්‍ය කිට්ටුවෙන් යන වචන කියන එක. පියවරයි අහලා තියෙන්නේ. ඔව් සාමාන්‍ය මේක තියෙන පොතේ රිවිව් කියන ටැබ් එකේ තෙසෝරස් කියන එක තමයි තෝරගන්න තියෙන්නේ. ඔව් 10 වෙනි එක අහනවා මේකෙදී සාමාන්‍ය ලකුණු හොයන්නේ කොහොමද කියලා. මොකේ සාමාන්‍ය ලකුණු දහලා තියෙන්නේ? එක් සිසුවෙක්ගේ සාමාන්‍ය ලකුණු. සුරාජ්ගේ සාමාන්‍ය ලකුණු තමයි අහන්නේ. එහෙනම් අපි දන්නවා B6 C6 D6 තියෙන සාමාන්‍ය ලකුණු තමයි හොයන්න තියෙන්නේ. මේකෙදි මතක තියාගන්න ඕන එක තමයි මේකෙදි ඇවරේජ් කියන එක පාවිච්චි කරන්න බෑ මේ ඇබ්සන්ට් කියලා වචනයක් තියෙන අතරම. ඒක මේ අගේ නැහැ කියන අදහසෙන් තියෙන නිසා ඒක නිසා ඇවරේජ් කියන එක අපිට මෙතනදී පාවිච්චි කරන්න බැරුව යනවා පුතේ. එක්කෝ අපි කරන්න ඕනේ සම් එක එකතු කරලා ඒක විෂයන් තුනෙන් බෙදන්න වගේ එකක් තමයි අපිට මෙතනදී පාවිච්චි කරන්න වෙන්නේ. හරි. අපි දෙවෙනි ප්‍රශ්නට යමු. චලනි පුතේ මේ පේපර් එක ඔයාට ලැබුණාද? මම ගෲප් එකේ එක ෂෙයා කරලා තිබුණේ. කලින් සතියේ දුව ආවේ නෑනේ නේද? ඒක තමයි මම හිතන්නේ මේකෙන් උත්තර මම ඔහෙ කියාගෙන ගියොත් දුවට ඒක තේරුමක් නැහැ. හොඳම දේ තමයි අපි පේපර් එක කරලා ඉමුද ඒක. පබසර අය කවද්ද මේ සතිය පුළුවන් මම ඉතුරු ටික කන්ටිනියු කරන්නම්. ඒක හොඳම දේ. මට පබසරගේ උත්තර ටික බලලා එවන්න පුළුවන් නැත්නම් අපරාධ ඩිස්කෂන් එක. ඔව් චලනි. පේපර් එක මම අය පාරක් එවන්නම්. එහෙම එව්වොත් කවද වෙනකොට මට චලනෙට උත්තර ටික එවන්න පුළුවන්.
චලනට මම පේපර් අනිද්දා හෙට අනිද්දා හෙට ඉරිදා සඳුදා අඟහරුවාදන් පස්සේ අපි හවස් වරුවක කරමුද එහෙම? සංගරු හදයි සමුදාය බෑස. රයිට් අපි බදාදට දාගමුද? බදාදා හවස 7ට හා සර්. හා සර්. ඔව් මොකද පුතේ නැත්තම් ඔයාගේ උත්තර විතරයි. ඒතකොට අර දුව මට තේරෙනවා එයාට එයා වැඩ නොකර මේ පේපර් එක ඩිස්කස් කරන අපරාධය. ඔයාලා දෙන්න විතරක් ඉන්න හින්දා මට ලේසි. දෙන්නම කරලා එහෙනම් බදාදා හවස් 7ට දාගමු. අපි තව පැයක් විතර ඒතකොට කරද්දි මට මේ පේපර් එක ඩිස්කස් කරලා ඉවර කරන්න පුළුවන්. එහෙනම් තරුෂිදුව ඔයාට මම ඉන්න බලන්න ඔහොම WhatsApp එකට එවන්න පුළුවන්ද කියලා? තරුෂිදුවට ආයෙ පාරක් මම මේක එවන්න. ඔව් පුතේ මං ආයෙ පාරක් එනම් පෝස්ට් කරනවා 2018 පේපර් එක ගෲප් එකට. හරි චලනී ආවද කියලා බලන්න. හරි නේද පුතේ? චල්නී හරි නේද? පේපර් එක ආව නේද පුතේ? මං ආයෙ පාර දැම්මා. හරි. එහෙනම් පුතේ අනිද්දා වෙනකොට පුතා උත්තර ටික මට WhatsApp කරලා තියන්න. ඉතින් මට ලේසි දෙන්නම් ගන්න. අපි එහෙම වුණොත් බදාදා 7ට අපි ආයෙ හම්බ වෙනවා. 7-8. මොකද 8ට මට වෙන මීටින් එකක් තියෙන හින්දා ලේසි බදාදා හින්දා. බදාදා හවස් 7ට පුතේ එහෙනම් ඈ. හරි. පබසර ඔව් සර්. ඔව් සර්.